මේ අයගේ సంతාන තුළ මේ අය නොදැනුවත්වම දැන් දවස් 7කට තිබුණාට වඩා වැඩියෙන් දියුණු වෙලා තිබෙන්නේ. ඒ ගැන සිතලා මේ අයට සන්තෝෂ වන්නට පුළුවන්. මේ දවස් 7 ඇතුළතදී මේ පින්වත් අයට භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුණත් සමහර වෙලාවකදී තමාගේ විමුක්ත පරිපාලනීය ධර්මයන් නිවන් ලැබීමට අවශ්‍ය ධර්මයන් දිනු වෙලා ඇතනම් මේ ධර්ම දේශනාව අසමින් සිටින්දී හෝ කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන් වෙනවා ඇති. විශේෂයෙන්ම අප මීට ප්‍රථමයෙන් මේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනාවක් කළා. 7-8 දිනකට මේ ධර්ම අවබෝධය ලබා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනා කරන විට බොහෝ දෙනෙකු නිර්වාණය සාක්ෂාත් කළා. දහස් ගණනින් දසදහස් ගණනින් සමහර විට ලක්ෂ ගණනින්. ධර්මයේ ශක්තියතාවයේ තියෙන ධර්මයේ නිවැරදිව බැබලෙනවා. නමුත් අපේ පාරමී ශක්තිය මන්ද නිසා අපිට ඒ ධර්මය අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. ධර්මයේ වර්ධක් නිසා නෙවෙයි අපේ තියෙන දුර්වල භාවය නිසා. අපේ සමාධිය දියුණු නැහැ, අපේ ප්‍රඥාව දියුණු නැහැ. අපි කියන ධර්මයේ සමාධිමත් සිතකින් ඒ කියන ධර්මයේ දැක ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. එම නිසා මේ පින්වත් අය සමාධිමත් සිතකින් අප කියන්නේ කුමක්ද කියා හදවත තුලින් විමසමින් ඒ කියන දේ හදවත තුලින් දකිමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන කාලය තුලදී අඩු වශයෙන් එක් අයකට හෝ මේ ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වන්නේ. එසේ මේ භූමිය තුලදී මේ පින්වත් අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ තුලින් ඒ ධර්ම දේශනාවේ ඇසීම තුලින් නිර්වාණය සාක්ෂාත් කිරීමට නොහැකිවත් මේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ තුලින් ඒ කුසලයේ ආනිසංසයේ බලයෙන් මේ පින්වත් අයට මේ ජීවිතයේදී හෝ අන් භවයකදී හෝ අන් බුද්ධ ශාසනයකදී හෝ නිවන් සුව ලැබීමට මේක ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියලා කාර්නික අදහසක් පෙරට කරගෙන අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා චතුන්නංකෝ භික්ඛවේ ධම්මානං අනනුපෝදා අපටිවේදා ඒවමිදං දීගමද්ධානං සන්දාවිතං සංසරතං මමං චේව තුම්හා පංච. මහණෙනි, මේ ධර්ම හතරක් අවබෝධ නොකළ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදත් නිසා මමං චේව තුම්හා පංච මමත් උඹලා මේ තරම් දීර්ඝ සංසාරයක සැරිසරමින් පැමිණියා. කත මේ සංචතුන්නං කුමග්දේ හතර දුක්ඛස්ස අරිය සත්‍යස්ස දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස්ස අනුබෝධා අපටිවේධා ඒවමිදං දීගමද්ධානං සංධාවිතං සංසරතං මමං චීව තුම්හා පංච. මේ මොන හතරක් අවබෝධ නොකළ නිසාද මේ සංසාරේ දිගින් දිගට ඒ බෝධිසත්වයෝ මේ භික්ෂුන් වහන්සේලාට දා එලෙස පැමිණි. දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදත් නිසා අවබෝධ නොකළ නිසා මේ පින්වත් අයත් මමත් මේ සංසාරේ මේ දක්වා පැමිණියේ මේ චතුරාර්ය සත්‍ය මීට පෙර භවවලදී සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්නට බැරි වුණ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට බැරි වුණ නිසා එබැවින් මේ ජීවිතයේදී හෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින්වත් අයට මේ කරන ලබන ධර්ම දේශනාව හේතු වේවා. මේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ගැන වදාරන විටම මේ අයගේ මනසට නැගෙන්නේ ජාතිපේ දුක්ඛ, ජරාපේ දුක්ඛ ආදී වශයෙන් අර කාටත් පුරුදු දුක්ඛ සත්‍ය විස්තර කරන ලබන මේ ධර්ම පාඨය. ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන්හා එක්වීම දුකක්. ශෝක දුක්, පරිදේව දුක් තියෙනවා, කායික දුක්, මානසික දුක් තියෙනවා. කැමැති දේ නොලැබීමේ ඉච්ඡා විඝාත දුක තියෙනවා. පිටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුක. මෙලෙසයි දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එවැනි න්‍යායාත්මක පසුබිමක් විස්තර කිරීමට නෙවෙයි
අප මේ සූදානම් වන්නේ. මේ පින්වත් අයට එවැනි ඒවා පිළිබඳ අවබෝධයන්, ඒවා පිළිබඳ කරුණු පොත්පත් කියවීම තුළින් ලබා ගන්නට පුළුවන්. අන් ධර්ම දේශනා තුළින් අසා දැනගන්නට පුළුවන්. නැත්නම් කෙනෙකුගෙන් විමසා දැනගන්නට පුළුවන්. මේ ධර්ම දේශනාව ප්‍රායෝගික චතුරාර්ය සත්‍ය පෙන්වුම් කරන ලබන දේශනයක්. දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යායන් තණ්හා පොනෝ භයිකා නන්දි රාග සාගතා තත්ත්‍ත්‍රා බිනන්දනි සේයතේ දන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ සංසාරේ දුක නැවත නැවත ඇති වෙන ආකාරය, ඇති වෙන හේතුව යම් තණ්හාවක් ඇතනම් අන්න එයයි. කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ නැත්නම් මේ භවයේ නැති බව දන්නා, භවයේ නැහැ, මේ පස්සේ සංසාරේ නැවත ඉපත්මක් නැහැ කියලා මේ ලෞකික ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳින විභව තණ්හාවක්. නැවත ගිය තැන ඇලෙන, නැවත නැවත පුනරුත්පත්තිය ගෙන දෙන තණ්හාවක්. මේ න්‍යායාත්මක පසුබිමක සිටත් මම දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන්නට යන්නේ නැහැ. දුක්ඛ නිරෝධ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යෝ තත්ථායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඒ තණ්හාවේ නිර්වශේෂ නිරෝධයක්, ගෙවීමක්, සේවීමක්, නැතිවීමක්. නැත්තටම නැති වී යාමක් ඇතනම් අන්න එයයි දුක්ඛ නිරෝධ සත්‍ය. අන්න එයයි දුක්ඛ නිරෝධ සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ පසුබිමේ සිටත් අපේ දේශනාව මෙහෙයවන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ එදා වදාළා. මේ කරුණු පිළිබඳව සෑහෙන තරම් ධර්ම දේශනා මේ පින්වත් අය අසා ඇති, පොත්පත් වලින් දැනගෙන ඇති, අන් අය මේ අයට කියලා දීලත් ඇති. මෙවැනි න්‍යායාත්මක පසුබිමක සිට මේ චතුරාර්ය සත්‍ය විස්තර කළොත් ඇත්ත වශයෙන්ම ඒ චතුරාර්ය සත්‍ය විස්තරය තුළින් කෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීම එතරම් සුකර වන්නේ නැහැ. නොහැකි කියනවා නෙවෙයි, අපහසුයි. එබැවින් අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, එසේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය ප්‍රායෝගික ඇසකින්, විදසුන් ඇසකින් බලන ආකාරයයි විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ. එතකොට අපි පළමුවෙන්ම බලමු දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ආදී මහා දුක්ඛ ස්කන්ධය, ඒකාන්ත දුක්ඛ පින්ඩය. මෙහෙම කීවට වඩා ඉතා පහසෙන් අපට අවබෝධ කර ගන්නට පුළුවන් දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන එක දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය දෙස විමසීමක් කළහොත් අපිට ව්‍යාධි දුක් ඇති වෙන නොඑක ආකාර රෝග දුක්. ඒ දුක කොහොමද අපි අත්දකින්නේ? ඒ දුක අපි අත්දකින්නේ අපේ සිතින්. අපේ සිත නැත්නම් මේ දුක අපට අත්දකින්නට හැකියාවක් නැහැ. හිතන්න, මහා රෝගයකින් අතිශයින් දුක් විඳින පුද්ගලයෙකුට සිහි නැතිවීමට බෙහෙතක් දුන්නා. නැත්නම් නිින්ද යාමට බෙහෙතක් දුන්නා. සිත අක්‍රීය කළා කවර ආකාරයකින් හෝ. එවිට ඔහුට කවර රෝගයක් තිබුණත්, කොයිතරම් බරපතල රෝගයක් ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණත්, ඒ රෝගය ඔහුට දුකක් වන්නේ නැහැ. ඒ තුලින් ඔහුට දුකක් ඇතිවන්නේ නැහැ. එම නිසා ඒ රෝග දුක විඳින්නේ තමාගේ සිත තිබෙන තාක්කල් පමණයි. රෝග දුක කියන්නේ එබැවින් තමාගේ සිතේ පැවැත්මයි. මේක වටහා ගන්නට ඕන. ජරා දුක, මෙතන ඉන්න අය බොහෝ දුරට ජරාවෙන් ජරාවට කිට්ටු වෙමින් සිටින අය.
ඒ අයට තේරෙනවා ඇති ජරා දුක. ඇස් පෙනින්නේ නැතුව, කන් ඇහින්නේ නැතුව, තමාගේ ශරීරයේ ශක්තිය හීන වෙලා ඉරියව් පවත්ීමේ හැකියාවකින් තොරව අතන මෙතන මුළු ශරීරයේ පුරා නොඑක් වේදනාවන්ගෙන් පීඩිතව විඳින දුක. මේ ව්‍යාධි දුක එන්ටෙන්ටම වැඩි වෙනවා. මේ වැඩි වෙන ව්‍යාධි දුකත් මේ ජරා දුකත් දැන් පවත්නා ජරා දුකත් විඳින්නේ කුමකින්ද? ජරාවෙන් පීඩිත වෙන දුක, ජරා දුක්ඛය අපි අනුභව කරන්නේ අපේ සිතින්, ඒ අත්දකින්නේ අපේ සිතින්. ජරා දුක කියන එක එතකොට සිතේම පැවැත්ම. ජරා දුක අත්දකින්නවා කියන්නේ ඒ දුක් වේදනාව සිතට දැනීමයි. අපි හිතමු ප්‍රියංගෙන් වෙන්වීමේ දුක මේක කොහාටද දැනෙන්නේ? ඒ අවස්ථාවේදී සිදුවන්නේ කුමක්ද? ප්‍රිය අයගෙන්, ප්‍රිය දේවලින් වෙන්වීමේදී අපේ සිත තුළ නාම ධර්ම රාශියක් ඇති වී නැති වී යනවා. සංස්කාර ධර්ම, නාම සංස්කාර. මේ නාම සංස්කාර ඇති වී නැති වී යාම කියන්නේ කුමක්ද? සිතේ පැවතීම සහ නැතිවීම, ඇතිවීම සහ නැතිවීම. එවිට අර ප්‍රියංගෙන් වෙන්වීමේ දුකත් අන් කිසිවක් නෙවෙයි, අපේ සිතේ පැවැත්මමයි. අප්‍රියං හා එක්වීමේ දුක, ඒක දැනෙන්නේ අපේ සිතටමයි. මේ මහා දුක්ඛ ස්කන්ධය, සබ්බේ සංඛාරා දුක්ඛා වශයෙන් වදාළ මේ මුළු විශ්වයේම තියෙන සංස්කාර දුකක් බවට පත්වන්නේ කුමකින්ද? ඒ දුක අනුභව කරන්නේ කුමකින්ද? මේක හොඳට හිතලා බලන්න. මේ ලෝකේ යන්තා දුක් ඇතනම් ඒ සියලුම දුක් ඇතිවන්නේ මේ මහා පෘථිවිය මත නෙවෙයි, මහා ගස් ගල් වල නෙවෙයි, පර්වත වල නෙවෙයි, සාගරේ නෙවෙයි, ආකාශේ නෙවෙයි. මේ දුක රූපස්කන්ධේ මුල් කොටගෙන ඇතිවුවත් ඒවා අපි අත්දකින්නේ සිත තිබෙන නිසා, සිතේ පැවැත්ම තිබෙන නිසා. දුක්ඛ සත්‍ය මේ විදිහට කැටි කරලා බලනකොට අන් කිසිවක් නෙවෙයි, අපේ සිතේ පැවැත්මම ඒකාන්ත දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නට ඕන. අපේ සිත තිබෙන තාක්කල් අපේ දුකින් මිදිලා නැහැ. අපේ සිතේ යම් කිසි සිතුවිලි මාත්‍රයක් ඇතිවීමම ඒකාන්ත වශයෙන් දුකක්. යම් කිසි පුද්ගලයෙක් මේ චිත්ත නිරෝධය, සිතේ සම්පූර්ණ නිවී යාම දැක්කා නම් ඒ නිවී යාමදී ඇති වූ සාන්ති භාවය, සුඛය, සීතල ස්වභාවය, වෙනත් හිතට වෙන සංස්කාර ධර්ම ඇති වූ විකසම නැති වී යන ආකාරය අවබෝධ වුණත් එහෙම ඒ පුද්ගලයාට පෙනෙනවා මේ සිතේ පැවැත්මම, මේ සිත නිරස අඛණ්ඩ ලෙස ඇති වෙමින් නැති වී යාමමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. අන් කිසිවක් නෙවෙයි. කවර ආකාරයකින් ඒක විස්තර කළත්, ජාති වශයෙන් හෝ ජරා වශයෙන් හෝ අන් කවර ආකාරයකින් එය අප විස්තර කළත්, ඒ විස්තරය අන්තිමට කෙටි වෙලා සම්මිශ්‍රණය වන්නේ අර සිතේ පැවැත්මම දුක්ඛ සත්‍ය වශයෙන්. මේක පෙනෙන්නට ඕනේ. සිත තිබෙන තාක්කල්මයි දුක තිබෙන්නේ, සිතින්මයි අපි දුක් අනුභව කරන්නේ, අපේ සිතටමයි මේ දුක දැනෙන්නේ කියලා. කයේ දුක දැනෙන්නේ සිතටයි. සිත නැත්නම් කායික දුකක් අපිට නැහැ. මේ දුක ඇතිවන්නේ කුමක් නිසාද? දැන් මේ කතාව හොඳට අහන්නට ඕන. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අපි මේ බාහිර ලෝකයක්, අපේ තමාගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලාගෙන සිටින නිසා, උපාදාන කරගෙන, බදාගෙන, ග්‍රහණය කරගෙන සිටින නිසා. එහෙම උපාදාන කරගත්තේ නැත්නම්, අල්ලාගත්තේ නැත්නම් අර සබ්බේ සංඛාරා දුක්ඛා කියන වචනේ බොරු වෙනවා. සියලු සංස්කාර ධර්ම දුක. ඒ දුක ඇතිවන්නේ සංස්කාර තුළින් නෙවෙයි. මේ උදාහරණයක් කියන්නේ මේ තියෙන ධර්මශාලාව සංස්කාර ධර්මයක්. මේ සංස්කාර ධර්මයේ අපේ සිතට දුකක් වන්නේ මේ ධර්මශාලාව මමය, මගේ එකක්ය, අපේ එකක්ය, මේ ආදී වශයෙන් අපි නොඑක ආකාරයෙන් අල්ලාගත්තොත් පමණයි. මේ ශාලාව කැඩෙනවා නම්, බිඳෙනවා නම්,
නැත්නම් මේ සීලෙන් ගැලවෙනවා නම් මේක නොඑක ආකාර ප්‍රත්‍යාත් කිරීමට අලුත් ක්‍රියා කිරීමට බඳුන් වෙනවා කරන්නට අවශ්‍ය නම් ඒ දුක ඇතිවන්නේ එය ග්‍රහණය කරන අයට පමණයි. දැන් හිතන්න අර කොයි හරි වෙන තැනක තියෙන ධර්මශාලාවක් හැදුනට මෙහි ඉන්න කෙනෙකුගේ සිතට ඒක දුකක් වන්නේ නැහැ. අපි මේක අල්ලාගෙන තියෙන සිතින් ඒ සිතින් අල්ලාගත් භාවය නිසායි මේ බාහිර අජීවී සංස්කාර ධර්මයක් අපේ සිතට දුකක් ගෙන දුන්නේ. එහෙම අල්ලාගත්තේ නැත්නම් මේක වෙන කෙනෙකුගේ එකක් අපිට කිසිම සම්බන්ධයක් නැති එකක් කියලා හිතෙනවා නම් මේක මෙතනම බෝම්බයක් වෙලා සම්පූර්ණයෙන් සුණු විසුණු වෙලා කැඩී බිඳිලා ගියත් අපේ සිතේ ලෙසින් කැඩෙන්නේ බිඳින්නේ වෙනස් වන්නේ නැහැ. ඒකට අනුකූලව එම නිසා මේ උපාදානයේ අල්ලා ගැනීමයි දුක ඇතිවීමේ හේතුව. මා එදා කීවා මතකයි දෙමළ ගෑණියක් යාපනයේ මැරුණට අපේ සිතට කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. නමුත් අපේ සෝරියක් නැත්තන් නේද මිත්‍රයෙක් කවුරු හරි සමීප කෙනෙක් මරණයටපත් වුණොත් අපට දුකක් ඇති වෙනවා. අපේ සතුරෙකුගේ මරණයක් ඇහුවොත් අපිට දුකක් නෙවෙයි දැනෙන්නේ සමහර විට සිතට සතුටක්. ඒ මරණයත් සතුරාගේ මරණයත් තමාගේ යහපත් තමා ප්‍රිය කරන කෙනෙකුගේ මරණයත් මරණයේ වශයෙන් සැලකුණට එක සමානයි එකයි. නමුත් එක් මරණයක් දුකකුත් අන් මරණයක් සැපකුත් ලබා දුන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අපි අල්ලාගෙන සිටීම තුළින් ඒක සිදු වුණේ. එම නිසා මේ දුක කියන එක අල්ලා ගැනීම නිසාම සිදුවෙන බව හිතන්නට ඕනේ. අල්ලා ගැනීම වැඩිවන්නට දුක වැඩි අපට දැනෙනවා. මට මෙහිදී කතාවක් මතක් වෙනවා. විසාකා මහා උපාසිකාව දවසක් අවේලාවේ බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. නම් බාගෙට නාලා කොණ්ඩේ වේලිලත් නැහැ, කොණ්ඩෙත් කඩාගෙන ගියා. තෙත් බරිත කොණ්ඩේ සහිත බුදුරජාණන් වහන්සේ විමසනවා මොකද විසාකාවනි මේ තෙත් බරිත කෙස් සහිතව අවේලාවේ මේ ස්ථානෙට මෙලෙස පැමිණියේ. අනේ බුදුරජාණන් වහන්සේ මගේ ලස්සන මිනිබිරියක් හිටියා. ඒ මිනිබිරියාද අභාවත් මේ මැරුණා. ඒක නිසා මට ඒක ඉවසන්නට බෑ. ඒ දුකින් තමයි මේ පසු වෙලා පැමිණියේ. මේ සෝවාන් වූ පුද්ගලයෙක් කියන කතාවක් මේ. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා ඔබ කැමතිද මේ සවැත් නුවර ඉන්න ඔක්කොම ওই වයසේ අය ඔබගේ මිනිබිරියන් වනවා දකින්නට? ඉතින් මෙයා බොහෝම සන්තෝෂෙන් කියන අනේ කොච්චර එකක්ද බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න ඔක්කොම මේ ඒ වයසේ අය මගේ මුණුබුරු මිනිබිරියන් වෙනවා නම් මට ඒක ඊටාම සතුටට කාරණාවක්. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා හොඳයි විසාකාව මේ නගරේ දවසකට කී දෙනෙක් කොහෙණි අය මැරෙනවද? 10-12 දෙනෙක් ඊටත් වැඩි. දැන් අපි දන්නවා බොරැල්ල කනත්ත ගාවට ගියාම එක දවසකට මිනි 4 පැත්තෙම ගේනවා. මං හිතන්නේ 50ක් 60කටත් වැඩි. එතකොට එදත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ විත කියනවා එහෙමනම් විසාකාවනි ඔබට එක දවසක්වත් සැනසීමකින් ඉන්න හම්බෙන්නේ නැහැ නේද? හැම දවසෙම 7-8 දෙනා මිනිබිරියෝ මැරෙනවා. ඔබට මහා දුකක් නේද අත්වන්නේ? මෙහිදී තමයි ඒ විසාකාවට ඇත්ත වැටහුනේ. අල්ලාගෙන සිටින ධම්ම වල වැඩි බවට අනුකූලවම අපේ දුකත් වැඩි වෙනවා. අල්ලා ගැනීම අඩුවන්නට දුකක් අඩු වෙනවා. මා තව උදාහරණයක් මේ පින්වත් අයට කියන්න. හිතන්න මගේ ඇඟ වටේ මහා විශාල කඹයක් වටවල් 6කින් විතර වෙලලා එක පොටක් මගේ අත් දෙකින් මම තද කරගෙන සිටිනවා. අනිත් පොට මිනිසු 5-6 දෙනෙක් එකතු වෙලා අදිනවා. මටත් අර මිනිසු 5-6 දෙනාගේම ශක්තියටත් වඩා ශක්තියක් තිබෙනවා. නෑ මම මේක ගැලවෙන්නට දෙන්නේ නෑ කියලා මමත් තදින්ම ඒ පොටක් මගේ ඇඟ ළඟ තියෙන පොට අල්ලාගෙන තද කරගෙන සිටිනවා. අර මිනිසු අදිනවා. ඒ මිනිස්සු අදින්න මම ඒ අල්ලාගෙන සිටින්න මොකද මට වෙන්නේ? එන්නම මගේ දුක වැඩි වෙනවා. එන්නම මගේ පීඩනය වැඩි වෙනවා. මේක අවබෝධ වෙන්නේ නැහැ මට. මම කරන්නේ නැහැ ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා තව තවත් අල්ලනවා. මේ අල්ලාහ ගැනීම තුළින් දුක ඇති වෙනවා කියන එක අවබෝධ වෙච්ච නිසා තව තවත් දැඩිව අල්ලා ගන්නවා. මෙසේ
5 දිනක් 6 දිනක් පසුපසිනුත් අදිනවා. යම් කිසි දවසක මට අවබෝධයක් ආවා නම් මේ අල්ලාගෙන සිටීම නිසායි මට මේ පීඩාව දුක ඇතිවන්නේ. මේ අල්ලා ගැනීම අතහැරියානම් මට මේ කිසි පීඩාවක් නැහැ. අර වැරදි අවබෝධය මගේ සිතින් අයින් වෙනවා. අල්ලාගෙන සිටින එක හොඳක් කියන එක. අල්ලා නොගත් අතහැරියොත් මේ දුකෙන් ගැලවෙන්නට පුළුවන් කියලා සිතලා මම මඟ වටේ ඇතිලා තියෙන ඒ මහා විශාල කඹේ කෙළවර අල්ලාගෙන සිටීම අතහරිනවා. දැන් බාහිර වශයෙන් මිනිස්සු අදිනවා කඹේ. මොකද්ද වෙන්නේ? අදින්න මගේ ඇඟේ වටේ පැටලී ඇති ඒ වෙලුම් ගැලවෙනවා. ගැලවිලා ගිහිල්ලා අන්තිමේට අර අදින අය පැත්තකට විසි වෙනවා. මම නිදහස් වෙනවා. මෙන්න මේ වගේමයි බාහිර සංස්කාර ලෝකයක් අපේ පංචස්කන්ධ ලෝකයක් අපේ නොදැනුවත්කම නිසා අල්ලාගෙන අපි මේ දුක් විඳින්නේ. අර 6 දෙනා වගේ තමයි අපි ඇස් වලින් රූප අල්ලාගෙන දුක් විඳිනවා. කනින් ශබ්ද අල්ලාගෙන දුක් විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ අල්ලාගෙන, දිවෙන් රස අල්ලාගෙන, කයින් නොයෙකුත් ස්පර්ශයන් පොට්ටබ්බ ධර්මයන් අල්ලාගෙන, මනසින් මනසට අරමුණු වන ධර්මයන් අල්ලාගෙන නොයෙක් දුක් ගැට අප මේ අනුභව කරන්නේ. අපට තේරෙන්නේ නැහැ මේ අල්ලා ගැනීම තුලින් දුකක් ඇති වෙනවයි කියලා. මොකද්ද මේ තේරෙන්නේ නැහැ කියන්නේ? දුකක් අල්ලා ගැනීම තුලින් දුකක් ඇති වෙන බව දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. නැත්තම් මේ අල්ලා ගැනීම මේකාන්ත දුකක්. දුක්ඛේ අඥානං. දුක දන්නෙත් නැහැ. දුක ඇතිවීමේ හේතුව දන්නෙත් නැහැ. එම නිසාම අපි අලලස දැඩිව අල්ලා ගන්නවා මේ මහා විශ්වයම. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිජ්ජා කියලා, නොදක්කම කියලා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා. දුක දන්නෙත් නෑ, දුක ඇතිවීමේ හේතුව දන්නෙත් නෑ, දුක නැති කිරීම දන්නෙත් නෑ, නැති කිරීමේ මාර්ගය දන්නෙත් නෑ. ඒකයි මෝඩකම. අවිද්‍යාව කියන්නේ ඒකයි. අපි මේ අල්ලා ගැනීම තුලින් දුකක්මයි ඇතිවන්නේ. අල්ලා ගැනීමත් ඒකාන්ත දුකක් කියන එක අවබෝධ කරගෙන නැහැ. අපි හිතන්නේ මේ අල්ලාගෙන කරන දැඟලිල්ල බොහෝම සැප දෙයක්, ඉෂ්ට දෙයක්, මනාප දෙයක්, කාන්ත දෙයක් කියලා. එබැවිනුයි මේ මුලාව. මේ මුලාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේ අල්ලා ගැනීම තුළින්. අපි හිතන්න, දැන් හිතමු අපි මේ බාහිර විශ්වයේ පවත්නා සියලුම සංස්කාර ධර්ම ඇහැ තුලින්, කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, ශරීරය තුලින් මනසට ගැට ගැහෙනවා කියලා. නූල් වලින් වගේ ගැට ගැහිලා තියෙනවා. රූප ලෝකයක් මේකට ගැට ගැහිලා, අරූප ලෝකයක් මේකනම ගැට ගැහිලා, කාම ලෝකයක් ගැට ගැහිලා, බාහිර සජීවී වස්තුන් සියල්ලත් මෙතන ගැට ගැහිලා, අජීවී වස්තුන් ගැට ගැහිලා සමාගයේ පංචස්කන්ධයත් ඒටම ගැට ගැහිලා තියෙනවා කියලා හිතන්න. මේ ගැට ටික ඔක්කොම හදවතට සම්බන්ධ වෙලා මේ අල්ලා ගැනීම කොහෙද තියෙන්නේ? මේ ඉරහද වෙන තැනකද? අභ්‍යවකාශයේද? මහ පොළොවේද? වෙන තැනකද? නැහැ. අපගේ හිත තුලයි අපේ අල්ලා ගැනීම තියෙන්නේ. ඒක නිසා මේ අල්ලා ගැනීම ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ අපගේ හිතට, අපගේ හදවතට. යම් විදිහකින් මේ ගැට ගැසලා තියෙන නූල, මේ ගැට ටික ඔක්කොම කැපුවනම් බාහිර විශ්වයක්, අජීවී සජීවී සියලු සංස්කාර ධර්මත් තමාගේ පංචස්කන්ධය සහිතම පැත්තකට අයින් වෙනවා. අපි නිදහස් වෙනවා. අල්ලා ගැනීම සම්පූර්ණයෙන් අතහැරීම කියන්නේ අර්ථත් ඵලයෙන් සැනසීම ලැබීම. ඒ අල්ලා ගැනීම සම්පූර්ණයෙන් නිරුද්ධ වන්නේ අර නොදත්කම සම්පූර්ණයෙන් නිරුද්ධ වීම තුළින්. ඒ තාක්කල් අපි අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තිබෙන්නේ එම නිසාම මේ ආයත තේරෙන්නට ඕන අන් කිසි තැනක නෙවෙයි අපේම සිත තුල කියන එක. සිතීමේ අල්ලා ගැනීම හටගන්නේ.
එතකොට මේ අල්ලා ගැනීමට හේතු නොදක්කම ඒක පවතින්නේ කොහේද? ඒකත් පවතින්නේ අපේ සිත තුළමයි. මා කලින් ප්‍රකාශ කළේ දුක්ඛ සත්‍යය කියන්නේ අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ අඛණ්ඩ පැවැත්ම. දැන් දුක්ඛ සමුදය කියලා අපි ප්‍රකාශ කළේ අල්ලා ගැනීම. ඒකත් අපේ සිතමයි, සිතින්මයි අල්ලා ගත්තේ. දැන් පෙනෙන්නට ඕනේ මේ පින්වත් අයට දුක්ඛ සත්‍ය කියන්නේ සිතමයි, දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සිතමයි කියන එක. හිතන්න එපා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ සත්‍ය වැනි අනිත් සත්‍ය ධර්මයන් විකෘති කරලා මේ කතා කරනවායි කියලා. ප්‍රායෝගික ධර්මයක් මේ. න්‍යායාත්මක පසුබිමක සිටගෙන කරන කතාවක් නෙවෙයි. ධර්මයේ අවබෝධ කළායට අප කියන කතා අත්දකින්නට පුළුවන්. එම නිසා දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දෙකම අපේ සිතේ පැවැත්මයි, අපේ සිතමයි. සිතේමයි මේ සියලුම ධර්ම තිබෙන්නේ. දැන් ඒක අවබෝධ වන්නට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, කම්මන්ත ආජීව වායාම සති සමාධි ප්‍රඥා. මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් එදා බුදුරජාණන් වහන්සේ වදාළේ. මෙන්නස බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්නේ කුමක් නිසාද? සාමාන්‍ය පොදු ජනතාවට ප්‍රායෝගික ධර්මයක් වෙලසින්ම ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් නොවන නිසා. අර ආකාරයෙන් ධර්මයේ දේශනා කරපුවාට පසුව කළාට පසුව ඒ සමහර විට බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. අප මේ කතා කරන දේශනය දවස් 7ක් තිස්සේ භාවනා කරලා සිටින යෝගාවචරයන්ට කරන කතාවක්. දහම් පුෂ්පය විකසිත වීමට පාරමී ශක්තියක් ඇති කෙනෙකුට මේ ධර්මය ගෝචර වෙනවා. එතකොට අල්ලා ගැනීම නිසා දුකක් ඇති වෙනවා කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මේ රූපස්කන්ධය මම කියලා, මගේ කියලා අල්ලා ගන්නවා. අම්මලා තාත්තලා දූ දරුවන් සොයුරු සොයුරියන් අපේ කියලා, මගේ කියලා අල්ලා ගන්නවා. ගේ දොර ඉදකනම් සියලුම බාහිර සංස්කාර ධර්ම මගේ අපේ කියලා අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තුලිනුයි දුක ඇතිවන්නේ. මේ සියල්ලම අපේ නෙවෙයි කියලා අත්හැරියානම් සත්‍ය ඒකයි. මේවා තුලින් කිසිම දුකක් අපට ඇතිවන්නේ නැහැ. මේ මම කියලා, මගේ දුව කියලා අල්ලාගත්තේ සිතින්. ඒක සිතේ තියෙන මායාවක් පමණයි. සත්‍ය දෙයක් නෙවෙයි. මේ අසත්‍ය ස්වરૂපේ සත්‍යයක් ලෙසින් පෙන්눔 කරලා අපි මුලා කරනවා. ඒ මුලාව අපට අවබෝධ වෙන්නේ අපේ තියෙන මුලාව නිසා. එම නිසා මේ මුලාව දෙසට දැන් මානසිකාරය මෙහෙවන්නට ඕන. මම කියලා, මගේ කියලා, අපේ කියලා අල්ලා ගැනීම සැපක් නෙවෙයි. ඒකාන්ත වශයෙන්ම දුකක් ගෙන දෙන, දුකක් ඇති කර දෙන ධර්මයක්. මේක මගේ සිතේ තියෙන මුලාවක්. මේක සැපක් කියලා හිතනවායි කියලා හිතන එක මුලාවක් කියලා අවබෝධ කරගන්නට ඕන. දුක්ඛ සමුදය, දුක ඇතිවීම අල්ලා ගැනීම තුලින් සිදු වෙනවා නම් දුක්ඛ නිරෝධය, දුක නැතිවීම කුමක්ින්ද සිදුවිය යුත්තේ? අල්ලා ගැනීමෙන් දුක ඇති වෙනවා නම් අත්හැරීමෙන් දුක නැති වෙනවා. ඒකයි සිද්ධාන්තය. ඒකයි සත්‍යය. සියල්ලම අත්හැරියා නම් කිසිම දුකක් නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ අපි අල්ලාගෙන සිටින එක අත්හරින එකයි. ඒ අත්හැරීම කළාට පසුව සම්පූර්ණයෙන්ම සත්‍ය වශයෙන්ම අත්හැරුණොත් අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා මා කියපු ධර්ම පාඩ කීපයක් සිහිපත් වුණා. නැත්නම්
කිසිවක් අල්ලා ගන්නට එපා, කිසිවක් උපාදාන කරන්නට එපා කිව්වේ ඔන්න ඔය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයට යෝගාවචරයන් භික්ෂුන් වහන්සේලා යොමු කිරීම සඳහා සබ්බේ ධම්මා වික්ඛවේ නාලන්න බිනිවේසාය මේ ලෝකේ යන්තා ධර්මයක් නම් මහණෙනි ඒ සියලුම ධර්ම අල්ලා ගැනීම සඳහා තුටු වීම සඳහා නෙවෙයි තියෙන්නේ අතහැරීම සඳහා මේ පින්වත් අය මේවා කියනකොට අතහරින්නට ඕනේ තමාගේ සිත තුළින්ම අවංකවම හදවතින්ම නිවන ගැන යම් කිසි අපේක්ෂාවක් තියෙනවා නම් ඒ අපේක්ෂාවත් මෙතනම බිම දාන්නට ඕනේ අපේක්ෂා පොඩි බැඳගෙන සිට අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. එබැවින් නිර්වාණය පිළිබඳ යම් අපේක්ෂාවක් තිබේ නම් ඒ අපේක්ෂාවත් අත්හරින්නට ඕන. නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සත්‍යං පස්සාමි පාණිනා මේ සියලුම දේවල් අතහරින්නේ නැතුව සත්‍යයට නිවනක් ලැබී කියන එක ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ එලෙසින් සුබ්බම්ම සූත්‍රයේදී වදාළේ. අපි නොඑක් දේවල් අල්ලාගෙන සිටිනවා. අපිට අවශ්‍ය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට නම් එය කිරීමට ඒකාන්තයෙන්ම නිසකව උපකාර වන ධර්මයක් වූ අතහැරීම අප කරන්නට ඕන. එහෙම අතහරින්නේ නැතුව මේවා අල්ලාගෙන ඉඳලා කවදාවත් නිවන බලාපොරොත්තු වන්නට එපා. නිවන කියන්නේ විසංඛාර ගතං චිත්තං මේ සියලුම සංස්කාරයන්ගෙන් ඈත් වෙලා සංස්කාර අතහැරපු තත්වයක්. අපි සංස්කාර අල්ලාගෙන නිවන් යන්න හදනවා නම් ඒක හරියන වැඩක් නෙවෙයි. එම නිසා මේ පින්වත් අය දැන් මේ මොහොතේම මේ භූමිය තුලදීම සියලුම ධර්ම අතහරින්නට ඕන. අතීතයේ යන්තා සංකත ධර්ම අපේ සිත තුළ ඇති වෙන අපි දැකපු අත්දැකපු ධර්මයක් නම් ඒ සියල්ලම අද කිසිවක් නැහැ මෙරි ගොස් අතීතය අපට දේශයෙන්ම අතහරින්නට පුළුවන් වෙන්නට ඕනේ. කවර සපක්කෝ කවර දුකක්කෝ කවර ආකාර අත්දැකීමක් අපි ලැබුවත් අතීතයේ මැරිලා වැළලිලා මැරිච්ච දේවල් වැළලිච්ච දේවල් අල්ලාගෙන ඒවැ පැටලි දුක් ඇති කර ගැනීම මෝඩකමක්. අතීත සංස්කාර අතීතයේ සිදු දේවල් වැළලුණු දේවල් දැන් සිහිපත් වීම තුළින් වර්තමානයේ තුල ඒ පිළිබඳව හැඳිනීම් මාත්‍රයක් චෛතසික දැනීම් මාත්‍රයක් සංඥා මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් ඇතිවීම හැර අන් කිසිවක් සිදුවන්නේ නැහැ. අතීත සංස්කාර අල්ලාගෙන දඟලනවා කියන්නේ වර්තමානයේ තුල පවත්නා නාම ධර්මයන්ගේ පැවැත්ම පමණයි. මේක අවබෝධ කරගන්න. අතීතයේ වර්තමානයේ ක්‍රියාත්මක වන නාම ධර්මයක්. එහෙමනම් අතීතෙන් අපිට ඇති වෙන්නේ මොකද? සම්පූර්ණයෙන් පහ කරලා අයින් කරන්න හිටින්. අතීතයේ සම්පූර්ණයෙන්. අනාගතය ගැන අපේ අපේක්ෂාවක් තිබෙනවා නම් ඒ මොකද්ද? වර්තමානයේ තියෙන නාම ධර්මයක් ඇති වේ යාම. අපි කවර ආකාරයේ අනාගත මෙවුන් සිතුවිලි මවාගෙන සිටියත් ඒ සෑම දෙයක්ම වර්තමානයේ නාම ධර්මයක් ඇතිවීම හැර අන් කිසිවක් නෙවෙයි. අනාගතය කියන්නේ වර්තමාන චිත්ත සංස්කාර ධර්මයක් ඇති වී නැති වී යාම. මේ தත්ත්වය අවබෝධ කරගන්න පහසුවෙන්ම අනාගතය සම්පූර්ණයෙන් කපා හරින්නට පුළුවන්. බාහිර වස්තුන් බාහිර පුද්ගලයන් සත්‍යයන් තුළින් අපේ දුක වැඩි වෙනවා, අපේ සසර ගමන දික් වෙනවා, සසරේ ගැට ගැහෙනවා, දුකින් දුකටම අපපත් වෙනවා, නිවනින් ඈත් වෙනවා. නිවන ලැබීමට නම් නිවන සාක්ෂාත් කිරීමට නම් මේ බාහිර සියලුම ජීවයක් ඇති හෝ ජීවයක් නැති අජීවී සජීවී සවිඥානික අවිඥානික සියලුම දේවල් සිතින් අත්හරින්නට ඕන. දැන් අත්හරින්නට ඕන මේ මොහොතේ මෙතනම. ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒවා මම කියලා හිතුවට, ඒවා සැපක් කියලා හිතුවට ඒ තුලින් ඒකාන්තයෙන්ම දුකක් ඇතිවන්නේ. දුක අල්ලාගෙන සිටීම ඒකාන්තයෙන්ම මෝඩකමක්. මේ මෝඩකමට අවධානය යොමු කරලා මේ අතහැරෙන්නේ නැතුව සියලුම ධර්ම නිවන සාක්ෂාත් කරන්න බැරි බව අවබෝධ කරගෙන බාහිර පංචස්කන්ධත් බාහිර පණ නැති සියලුම වතු පිටි ගේ දොරවල් ඉඩකඩම් නැත්නම් ඒ සියලුම ධම්මත් සිතින් දැන් අයින් කරන්න.
වැඩක් නැහැ. මුලාවෙන් අපි මුලා කළා. ඒ මුලාව නිසා සසරට වැටුණා. මෙතෙක් සසරේ ගමන් කළා. දුකින් දුකටමපත් වුණා. සසරෙන් සසරටම ගමන් කළා. නැවත නැවත ඉපදුනා. නැවත නැවත මැරුණා. ඉදිරියටත් මෙලෙසින්ම ඉපදී මෙරි යන්නටද යන්නේ. මේ නෛර්යානික බුද්ධ ශාසනය ලැබිලා බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ අහන්නට ලැබිලා ඇසට එන කියද්දි හදවතට පෙන්නා දෙද්දි ඒ ධර්ම අල්ලාගෙන සිටිනවා නම් ඒක කොයිතරම්නම් මෝඩකමක්ද. එම නිසා සියලුම ධර්ම සිතින් අත්හරින්න. දැන් තමාගේ පංචස්කන්ධය මේ රූප කොට අපි එන්නකොට ගෙන ආපු ධර්මයක් නෙවෙයි. මවගේ මව් කුසට පැමිණෙන විට ඔය කියන ඔළුවක්වත් අතක්වත් බඩක්වත් කකුලක්වත් කිසිවක් නැහැ. මවගේ සහ පියාගේ ධාතු කොටස් ටිකක එකතුවෙන් හැදිච්ච දෙයක් මේ පස්සේ හැදිච්ච දෙයක්. අපේ රූප කොට අපි අපේ නොදත්කම නිසා මම කියලා මගේ කියලා මේ රූප කොට අල්ලා ගත්තට සත්‍ය වශයෙන්ම මේ රූප කොටේ මේ අපට පෙනෙන කයේ කිසිම මම භාවයක් මගේ බවක් ආත්මයක් දක්නට නැහැ. බාහිර වශයෙන් මවගේ සහ පියාගේ ධාතු වලට බාහිර වශයෙන් එකතු වෙච්ච අනිත් පඨවි ආපෝ තේජෝ වායෝ නිසා නිර්මිත වූ දෙයක් කියන අවබෝධය දැන් ඇති කරගන්න. මේක ඉන්නකොටගෙන ආපු දෙයක් නෙවෙයි. මා මේ භූමියට මේ ස්ථානයට එනකොට මේ ඉන්න කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ. දැන් මේ අඳුරගෙන මගේ යාළුවෙක් මගේ මිත්‍රයෙක් කියන්නාසේ ඒ අය පසුව අරගෙන අපේ සිතින්ම අපි හිතා ගන්නවා මගේ මිත්‍රයෙක් කියලා. මේකක් නෑ. අපි මේ පසුව ඇතිච්ච පංචස්කන්ධෙන් රූපස්කන්ධ සංඛ්‍යාත සියලුම ස්කන්ධ මම කියලා මගේ කියලා ගත්තට මේ රූප කොට මවගේ සහ පියාගේ ධාතු වර්ධනය වීමක් කර අංකිසාවක් නෙවෙයි. මේ රූප කොට තුලින් මා අනන්ත දුක් ගැට වින්දා. මේ දක්වා ඉදිරියේදී අනන්ත අප්‍රමාණ දුක් ගැට මේ රූප කොට මට ලබා දෙනවා. ජරා දුකත් ලබා දෙනවා, ව්‍යාධි දුකත් ලබා දෙනවා මේ රූප කොට තුලින්. මේ හන්දිපත් කැඩෙන්නට පුළුවන්, හමක් පිපෙරෙන්නට පුළුවන්, ඔළුව කුඩු වෙන්නට පුළුවන්, තුනටිය කැඩෙන්නට පුළුවන්, අත්පය ගැලවී යන්නට පුළුවන්. මහා භයානක ඉරණම් වලට අපි අත්කන්නට පුළුවන්. මෙවැනි මහා භයානක දුකක් මේ ශරීරය අපට ලබා දෙනවා. මේක අපි කොතෙක් අපට ඕන විදිහට පවත්වන්නට උත්සාහ කළත් අපේ කැමැත්තට අනුව පවතින ධර්මයක් නෙවෙයි. ඒකේ පාඩුවේ ඒකේ පවතිනවා, ඒකේ පාඩුවේ ඒක නැති වෙනවා. අපි කැමැති වුණත් නැති වුණත් මේ රූප කොට මෙතනම මැරුණා නම් අප ඔක්කොම එහෙම් පිටින්ම දර කඩක් පැත්තකට දානවා වගේ පැත්තකට අපට විසි කරන්නට සිදු වෙනවා. එදාට ඔය අපි ඇලුම් කරන දූ දරුවන් සොයිරු සොයිරයන් වතු පිටි ගේදර කිසිවක් නැහැ. ඔක්කොම අතහරින්නටම ඕන. ඇයි දැන් මේ අතහැරීම කරන්නට බැරි? මේ පංචස්කන්ධය අපි එදාට සම්පූර්ණයෙන් පැත්තකට වීසි කරනවා. ඇයි දැන් මේක වීසි කරන්නට බැරි? එම නිසා මේ රූප කොට ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට යන ධර්මයක්. ඒකාන්තයෙන්ම මේක දුක්ඛ පිණ්ඩයක්. ඒකාන්තයෙන්ම මම මගේ නොවන ධර්මයක්, අත්හැරිය යුතු ධර්මයක්. මට මේ පංචස්කන්ධි මේ රූප කොට ඒකාන්තයෙන්ම අත්හැරී දැමීමට සිදු වෙනවා මරණ මොහොතේ. දැන් මලකුණක් බවට පත් වෙලා තමාගේ මිනිය තමා ඉදිරියෙන් තියනවා කියලා හිතන්න. එදාට මේ මොකක්වත් දැඟලිලි බැඟලිලි පැනිලි නැතිලි නැහැ. නිරත්තක දර කඩක්. දැන් මේ දරකඩ බවට ශරීරේ පත් කරන්න සිටින් ශරීරේ පැත්තකට වීසි කරන්න. ප්‍රායෝගික වශයෙන් සමාධිමත් සිතකින් කරන්න. ධර්මයේ දකින්න නම් එසේ කරන්නට ඕන. දැන් මුළු විශ්වයත් සමාගයේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධයත් ඔක්කොම සිතට නොපෙනී යන්නට ඕන. හරියටම සියල්ලම අතහැරුණා නම් දැන් බලන්න සිතින් සිත දිහා. කිසිම අරමුණක් නැති හිස් භාවයක් අරමුණු වන සිතක් දැන් ඇති. මේ සිත තමයි මම, මේ සිත තමයි මගේ ආත්මය, මේ සිත තමයි මම මගේ කියලා මෙතෙක් කල් ගත්තේ. මේක දෙසටම අවධානය යොමු කරන්න. ඔන්න මා කියන වචනයක් ඇහෙනවා.
සිත ඇති වුණා නැති වුණා. දැන් මොකොත් නැහැ. ඔන්න තව වචනයක් ඇහෙනවා. වචන මාලාවක් තව සිත් පෙළක් ඇති වෙනවා. තව සිත් පෙළක් ඒ සිත් පෙළ නැති වුණා. ඔන්න අයත් වචන ඇහෙනවා සිත් ඇති වෙනවා. දැන් කිසිත් නැති බව අපි අත්දැක්කා. සිත් නැති වී ගිය. ඇති වෙච්ච සිත් නැති වෙනවා. දැන් මේ සිතින්ම සිත දෙස බලාගෙන ඉන්න. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි. සිතන් බලන්න ඒක අනිත්‍යයට යන ආකාරය. නැති යනවා විඥානේ ඒ දකින්න සිතත් ඇති වෙනවා නැති වෙනවා. විඥානේ නැති වෙනවා ඒ නැතිවීම දකින්න සිතත් ඇති වෙනවා නැති වෙනවා. විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි. මේදී යම් කිසි තවත් ශූන්‍යතාවයක් දැක්කනම් ඒ ශූන්‍යතාවත් අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ඒක අනිත්‍යයි හැම විට පවතින ධර්මයක් නෙවෙයි. එයත් අනිත්‍යයි එයත් අනාත්මයි. හොඳයි දැන් නැවතත් විඥානයේ දසම මානසිකාරයේ මෙහෙවන්න විඥාණයට විඥානයේ මාර්මුණ වලින් දැන් පවතින්නට ඕනේ සමාධිමත් සිතකින් මේ ධර්මයේ ශ්‍රවණය කළා නම් මේ විඥාණය තමයි මම කියලා මගේ කියලා ගත්තේ. මේ මම මගේ තමයි මෙලෙස මේ නැති වෙමින් යන්නේ. මම මගේ කියාගත් විඥාණය මෙලෙස නැති වෙනකොට මම මගේ කියලා ගන්නට මොනවද තිබෙන්නේ? විඥානං අනත්තා විඥාණය අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි නාම ධර්මයක් පමණයි. මේ විඥානේ මම නම් මගේ ආත්මය නම් මේ විඥානේ මෙලෙස නැති වෙනකොට මගේ බවත් මගේ ආත්මයත් නැති වෙනවා නේද? විඥානං අනත්තා විඥානය අනත්තයි. විඥානං අනත්තා විඥානය අනාත්තයි. විඥානයේ දෙසම නැවතත් බලන්න. මේ විඥානය අනිත්‍යයි විඥානය දුකයි විඥානය අනාත්මයි. විඥානය අනිත්‍යයි විඥානය දුකයි විඥානය අනාත්මයි. විඥානය අනිත්‍යයි විඥානය දුක්ඛයි විඥානය අනාත්මයි. මෙහිදී තවත් ශූන්‍යතාවයක් උද්ගත වුණා නම් ඒ ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි. එයත් අනිත්‍යයි එයත් අනාත්මයි. එයත් අනිත්‍යයි එයත් අනාත්මයි. මෙහිදී යම් ශූන්‍යතාවයක් දකිනවා නම් අන්න ඒ දර්ශනයේ සංඛාර නැති නිර්වාණ ධාතුව සිතට අරමුණු වීම. අන්න ඒ සිත නිවී යාම පහනක් නිවුනාසේ සිත මෙවිට නිවී යනවා දක්නට පුළුවන්. විඥානං අනිච්ඡං විඥානං අනත්තා. විඥානය අනිත්‍යයි විඥානය අනාත්මයි. සිත පහනක් නිවුනාසේ නිවුනනම් එය තමයි දුක්ඛ නිරෝධ සත්‍යය. එතන තමයි නිර්වාණය. හොඳයි. ඒ විඥාන නිරෝධයේ දකිමින් ඒ සංස්කාර නිරෝධයේ අත්දකිමින් මේ භූමිය තුළදී මේ පින්වත් අයට මා කීවේ කුමක්දයි අවබෝධ නොවුණා නම් ඒ දුක්ඛ නිරෝධ සත්‍ය නොවැටුණා නම්
මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කවදා හෝ දවසක මේ කියපු ධර්මයේ සත්‍යයි කියලා අවබෝධ කරගෙන නිරෝධ සත්‍යය දැකලා නිවනින් සැනසීමට මේ පින්වත් සෑම දිනාටම එකසේම වාසනාව ශක්තිය උදා වේවා කියලා කරුණා සිතකින්ම මෛත්‍රී සහගතවම කුළුණු පෙරදැරිවම ඔබ සැමටම අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා. අත්පත් කරගත්තා විශේෂයෙන්ම පුරා දවස් 7ක් තිස්සේ උතුම් වූ ගහට දස සීලයක් ආරක්ෂා කරමින් නෛෂ්කර්ම පාරමිතාව පූර්ණේ කරමින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිසිතාවන් වඩමින් මේ සමත භාවනාවේ නිරත වෙමින් ධර්ම ශ්‍රවණය කරමින් බෝධි පූජා පවත්වමින් එලෙසම තවත් ආකාර දානමාන ආදී කටයුතු වලට සහභාගී වෙමින් නොඑක ආකාරයෙන් අතිවිශාල මහා පුණ්‍යස්කන්ධය මේ පින්වත් අය අත්පත් කරගත්තා. මේ මහා පුණ්‍යස්කන්ධයේ විශේෂයෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ශ්‍රී විෂ්ණු දෙවි රජතුමා ප්‍රමුඛව සකල දිව්‍ය දේවතා සමූහයට අපි අනුමෝදන් කරමු. අපි සිතින් මේ පින් අනුමෝදන් කරන සියලුම දෙවිවරුන්ට දේවතාවරුන්ට අප කරන ලද මේ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරනවා කියන්නේ. ඒ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් වීම තුළින් සියලුම දිව්‍යවරු දේවතාවරු සතුටට ප්‍රමෝදයට අභිනන්දනයට පත්වෙත්වා. එසේ සතුටටපත් වූ දිව්‍යවරු දේවතාවරු අපවත් ආරක්ෂා කෙරෙත්වා බුද්ධ ශාසනයත් රැකෙත්වා. ඒකාන්ත වශයෙන් මේ සියලුම දිව්‍ය දේවතාවරුන්ට මේ පින නිවන් ලැබීමට හේතු වන කුසලයක් බවට පත් වේවා උපනිශ්‍රේ වේවා කියලා සාදුකාර දීලා පින්දෙමු. ඒ වගේම විශේෂයෙන්ම මේ භූමිය නිර්මාතෘ කළ මෙම භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ කළ මේදානන්ද ස්වාමීන් වහන්සේට ඊට පස්ව මේ තත්ත්වයට ගෙනෙන ලද පොට්ටේ සුමන ස්වාමීන් වහන්සේට පොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේට අප විසින් කරන ලද මේ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරමු. මේ පුණ්‍යස්කන්ධයේ සත්‍යයෙන් මේදානන්ද ස්වාමීන් වහන්සේට සුමන ස්වාමීන් වහන්සේට නිවනින් සැනසීමට ලැබේවා කියලා සාදුකාර දෙමු. ඒ වගේම සියලුම භූත කොටස් වලට අපි කරන ලද මේ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරමු. සියලුම භූතය අපට හිතවත් වූ හිතවත් වූ සියලුම භූතයෝ මේ පින් අනුමෝදන් වෙත්තා අපි අනුමෝදන් කරනවා. අයිම හිතින් අනුමෝදන් කරවන්න. ඒ පින් අනුමෝදන් වුණා වූ සියලුම භූතයෝ යම් හැකින් දුකකටපත් වී යන්න දුකින් මිදෙත්වා. සෝයටපත් වූ භූතයන්ගේ සැප සම්පත් තව තවත් වැඩේවා. ඒ සියලුම භූත කොටස් වලටද නිවන් සුව ලැබීමට මේ පින් ඒකාන්ත වශයෙන් හේතු වේවා කියලා සාදුකාර දීලා පින් දෙමු. ඒ වගේම අප විසින් මේ මොහොත දක්වා කරන ලද මේ මහා පුණ්‍යස්කන්ධයේ සකල ලෝකවාසී සත්‍යයන්ටම අපි අනුමෝදන් කරමු. මේ සියලුම ලෝකවාසී සත්වෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා. සියලුම සත්වෝ නිරෝගී වෙත්වා. සියලුම සත්වෝ සුවපත් වෙත්වා. සියලුම සත්වෝ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාර දීලා පින් දෙමු. එත්තාවතාචං ඊහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං ඊහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං ඊහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. අප නම් මිය පරලෝකීය ඥාති මිත්‍රාදී ඇති අය දැන් සිහිපත් කරගන්න මැරෙන දිස්සලා තිබුණු සූසතහන දැන් සිතින් සිතා ගන්න. ඒ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අපට හිතවත් භාවයක් දැක්වත් අහිත භාවයක් දැක්වත් අපට උපකාර කළත් අපට පීඩා පැමිණුවත් ඒ සියලුම භූත කොටස් වලට අප මේ මොහොත දක්වා කරන ලද මේ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරනවා කියලා එක සිතින්ම අවංකවම පින් දෙන්න සියලුම තමන්ගේ මියගේ ඥාති මිත්‍ර ආදී භූත කොටස් වලට ඒ ඥාති මිත්‍රාදී මේ පින් අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකකටපත් වී ඇතනම් මේ කාන්තෙන්ම මේ පුණ්‍ය ශක්තියේ මහිමෙන්ම දුකින් මිදෙත්වා කියලා කරුණාසිතක් ඇති කරගන්න. ඒ ඥාති මිත්‍රාදීන්ගේ සුව සම්පත් තව තවත් වැඩෙත්වා කියලා මුදිතාසිතක් ඇති කරගන්න. ඒ සියලුම ඥාති මිත්‍රාදී මේ පින් අනුමෝදන් වී ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසෙත්වා කියලා සාදුකාර දීලා පින් දෙන්න. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්ම රත්නයේ දත්තස්කාරී පුද්ගල සංඝ රත්නයට අපි පූජා පවත්වමු. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තිය යාති ජරා මරණං හා පරිමුච්ඡස්සාමි. මේ පුණ්‍ය ශක්තියමයි මේ පින්වත් නිවන් දක්නා ජාති දක්වාම පිරිනම් මංචකේ දක්වාම මේ පින්වත් අයට බාලයන්ගේ ආශ්‍රයයක් නොලැබේවා.
අපි දුස්චරිතයෙන් මුදවා සුචරිතයට යොදවන කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ලැබේවා. අපට නිවන් මඟ හෙළිපැහැදිලි කර දෙන බුදුපසේ බුදුමහරහතන්ගේ කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ලැබේවා. අපට බාලයන්ගේ ආශ්‍රයන් ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව තබාගෙන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය. මේ කරන ලද කුසල ඒකාන්ත වශයෙන් සේදුව ආශ්‍රයන් සේක්‍රීමෙන් ලබන්නා වූ වර්ණත්පල චේතෝ විමුක්ති සංඛ්‍යාත අමාමා නිවන සඳහා හේතු වේවා කියන ප්‍රාර්ථනාව තබන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මන්නාසවත්තයා වහන් හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මන්නාසවත්තයා වහන් හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මන්නාසවත්තයා වහන් හෝතු. සබ්බ දුක්ඛා සමුච්චතු. සිල්ප වර්ණයක වීමට කැමැති අය පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාර පාඨය කියන්නේ.